watching the news that matters to the people. Welcome to News 8. අයිබන් සාමාන්‍යයෙන් අපි කතාවට නම් කියන්නේ අඳුර යතපත ගන්න එක හොඳ වැඩක් නෙමෙයි කියලා. හැබැයි මේ දවස්වල ඉතින් අපිට අඩුම ගානේ දවසකට පැයක්වත් අඳුරේ අතපත ගන්න සිද්ධ වෙන තැනට වැඩ සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි දැනට රන් නිවුස් තියෙන්නේ. මේ වෙලෙත් රටෙන් 4න් එකක් අඳුරේ තමයි ඉන්නේ. ආරංචි විදියට ඒ පැය මේ වෙනකොට පැය 2යි විනාඩි 45 දක්වා විතර වර්ධනය වෙලා තියෙන ආරංචියකුත් තියෙනවා. කොහොමද ඔෆිෂියල්ම කියලා නෑ හැබැයි නේද? අපි අපිට ඒක ඉස්සරහට කතා කරන්න පුළුවන් වෙයි. අපි මුලින්ම දවසේ කතා බහ මොනවද කියලා බලන්න. 2016 විදුලි බිඳ වැටීමේ වාර්තාව තවමත් කියවා නැහැ. මේ පාරත් කමිටුවක් දැමීමෙන් පළක් වෙයිද? අද සිට දින 4ක් පැයක විදුලි කප්පාදුවක්. උපාධිධාරීන් 40,000ක් මහපාරේ ඡන්දෙට කලින් පත්වීම. ඡන්දෙන් පසු දොට්ට විදුලි මණ්ඩලයේ ඉංජිනේරුවෙක් බැඳනකොට දන්නවා ඔහු පෙන්ෂන් යන්නේ කොහොමද කියලා. ඉතින් ඔවුන්ට කිසි වගකීමක් නැහැ. මේ කමිටු වාර්තාත් මේ කොමිසනුත් බොරු. ඒකේ වගකීම විදුලි මණ්ඩලයේ වශයෙන් විදුලි මණ්ඩලයේ බාරගත යුතුයි. මෙගාවොට් 300ක් අපිට දැන් අත්‍යවශ්‍යයෙන්ම ඉමීඩියට්ලි ඕනේ. නැත්නම් මේව නැතුව මේ අනාගතේ දුවන්න බෑ. ඉතිවරයාගේ අස්තන අරගෙන හදිසි මිලදී ගැනීම එක තමයි යන්නේ. දැන් ඉතින් අපිට කළුවර අතවර කරන්න පටන් අරගෙන තියෙන්නේ. අද ඉඳන් දවස් 4ක් දැනට. ඔව්. පැයකට කියලා තමයි දැනට කියන්නේ. දැනට. සෝත්‍යකාශ අතරතුර කියන දැනට වෙන්නේ මෙහෙමයි. රෑ 6 ඉඳන් 7 වෙනකන් රටෙන් කොටසකට විදුලිය නැහැ. ඒ කියන්නේ අපි මෙහෙම ඔක මුලින් පැහැදිලි කරගමු. ඒගොල්ලෝ බෙදනවා රට කොටස් 4කට. ඔව්. A B C D කියලා. මෙහෙමයි. හැබැයි ඒ බෙදීමේ බෙදිල්ල පිළිබඳව හරියටම තේරුම් ගන්න නම් එච්චර අමාරු නෑ. ඒ බෙදිල්ල තේරුම් ගන්න අපි ටයිම් ටික කියලිමුද? හා ඒක කමන්නේ. 6 ඉඳන් 7 වෙනකන් එක කොටසකට රටේ විදුලිය නැහැ. ඒ අත්දැකීම් මේ වෙනකොට පළවෙනි වතාවට කොටස ලබලා ඉවරයි. 7 ඉඳන් 8 වෙනකන් තව කොටසකට නෑ. 8 ඉඳන් 9 වෙනකන් ඒ කියන්නේ මේ වෙලාව අපිව බලන්න බෑ තව කොටසකට. ඔව්. ඊතර කොටස 9 ඉඳන් 10 වෙනකන්. ඔව්. දැන් මේ කොටස කවුද කියන එක සම්බන්ධයෙන් නිශ්චිත සැලසුමක් අපිට කියන්න බෑ. මෙන්න මේ සැලසුමක් හදලා තියෙනවා. ඒක තේරුම් ගැනීමට අයින්ස්ටයින් වගේ කෙනෙක් ඕන වෙනවා. ඩක්වර්ත් ලුයිස් ක්‍රමයට වගේ තමයි ඒක තේරුම් ගන්න වෙන්නේ. කොහොමදත් ඒක තේරුම් ගන්න ඔබට පහසු ක්‍රමයක් තියෙනවා. ඔබ බලන්න ඔබට කරන් කපන වෙලාව කීයද කියලා. ඒතර ඔබට තීරණය කරන්න පුළුවන් ඔබ මොන කලාපයේද කියලා. අද එහෙම තේරුම් ගත්තම ඊතුරු දවස් 3 ලෑස්ති වෙන්න පුළුවන් අහවල් වෙලාවට අපිට විදුලිය කප්පාදුවක් සිද්ධ වෙනවා. අපි 6 ඉඳන් 7 වෙනකන් කලාපෙද 7 ඉඳන් 8 වෙනකන් කලාපෙද ඒ විදිහට ඔබේ කලාපේ ඔබට වෙලාවත් එක තීරණය කරගන්න පොඩි කලාවක් තියෙනවා. කොහොමවත් මේ සිද්ධිය වෙන්නේ ඊයේ දවසේදී කෙරවල පිටිය ග්‍රිඩ් උපපොලේ සිද්ධ වෙන හදිසි බිඳ වැටීමක් එක්ක ඒත් සමග ඇති වූ විදුලි පීඩනයත් එක්ක නොරොච්චෝලි බලාගාරයත් යන හිටිනවා. සෙසු බලාගාර ක්ෂණිකව ටික ඩවුන් වෙනවා. මේත් එක්ක මේ අවුල නිර්මාණය වෙනවා. ඊයේ පැය 8ක් රටම හිටිය අඳුරේ. දැන් මේක විදුලි බල මණ්ඩලය කියන විදිහට මේ වන විට පාඩුව ඒ පැය 8ට විතරක් පාඩුව කෝටි 230ක් කියලා තමයි කියන්නේ. දැන් මේ පාඩුව ගණන් බලන විදිහ පොඩ්ඩක් අපි පැහැදිලි කරගන්න ඕන නුවන්. ඒ කියන්නේ මේ පහුගිය දවසේ විදුලි කප්පාදුව නිසා උපදවන්නට තිබූ විදුලියෙන් ලබන්නට තිබූ ආදායම තමයි මේ විදිහට පාඩුවක් කියලා මේ ගණන් බලන්නේ. එහෙම නැතුව මේ අපිට තිබුණු වත්කම් අඩුවීමක් විදිහට මේ ගණන් බැලීම වැරදි. කොහොම වුණත් ඕක රටට එන්න තිබ්බ ආදායමක් නේ. රටට කියන්නේ වෙනත් විදිහකින් අපිට එන්න තිබ්බ ආදායමක් නේ. දැන් කවුද ඕකට වග කියන්නේ? ලෙසම මේට වගකිව යුතු පාර්ශවයන් මේ සිදුවුනේ කුමක්ද? මේ තුලින් ජනතාවට සිදුවෙච්ච පාඩුව, විශේෂම ව්‍යාපාර ශාස්ත්‍රයේ සිදුවෙච්ච පාඩුව, අනිකුත් සේවා වලට සිදුවෙච්ච පාඩුව, ඒ සම්බන්ධව කිසිදු කෙනෙක් ඒ සම්බන්ධව කතා නොකර මේ සම්බන්ධව එකිනෙකාට බෝලේ පාස් කර ගැනීම සහ මුලින්ම අපි තරේ හෙලා දකිනවා. මේක හැමදාම මේ රටේ සිදුවන ක්‍රියාවලියක්. එදා සිට මේ දක්වා මොනියම් ආකාරයක ජන ජීවිතයට බලපාන ප්‍රධාන වරේ ගැටලුවක් ඇති වුණොත් ඒකට කමිටුපත් කරනවා. ඒක කමිටුව මාස ගාණක් යන වාර්තා එන්න ඊට පස්සේ මේ ප්‍රශ්නේ අමතක වෙනවා. ඒක හැම කාලේ වෙලිතලාවට ඒ යට වෙල යනවා. මේක තමයි එදා සිට මේ දක්වා මේ ක්‍රියාවලිය තුල ආවේ. ඉංජිනේරුවෝ දහසකට ආසන ප්‍රමාණයක් මේ විදුලි මණ්ඩලේ ඉන්නවා. හැබැයි ඔය ඉංජිනේරු මහත්තරු තමන්ගේ පඩිය වැඩි කරගන්න, තමන්ට ලැබෙන වරප්‍රසාද වැඩි කරගන්න,
Tamanta මොනියම් ආකාරයක රජයෙන් ගණනේ දීමනාවක් ගන්න එක නම් ওই ඉංජිනේරු ටික එක පෙළට පෙළ ගහලා උද්ඝෝෂණ කරන වැඩ වර්ජනය කරන අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා විදුලි විසන්ත වෙන්න කියන අකුරට වැඩ කරනවා කියලා ඒ දේවල් කියන්න පුළුවන්. හැබැයි අපි නම් දැක්කේ නැහැ තව වෙනතුරු මේ ඉංජිනේරුවෙක් කියලා මාධ්‍ය කතා කරලා කියනවා අනේ මේ වැරද්ද උනේ මෙන්න මේක තුලින් කියලා කියන්න කොන්දපණ නැහැ මේ රටේ විදුලි ඉංජිනේරුවන්ට. මේ විදුලි ඉංජිනේරුවන්ට පඩිගවන්නේ මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් සහ විදුලි පාරිභෝගිකයෝ ඇතුළු මේ සමස්ත විදුලි පරිභෝජන කට්ටියගේ මෙවන් තමයි මේ කට්ටිය මේ දීමනා වරප්‍රසාද මේ සියල්ල ලැබෙන්නේ. මොකෝ ඉන්දියාවෙන් පාකිස්තානෙන් අම්මා අප්පා බුදුලෙන් පඩිගවන්නේ නැහනේ. මේවා තවදුරටත් වෙන්න බෑ. එදා 2016 දී මේ විදුලි බිඳ වැටීම වෙනකොට අපි දැක්ක විමල් වීරේෂ මහත්තයත් ඒ වගේම වර්තමාන අගමැතිතුමත්ගේ ප්‍රකාශ දැන් අන්තර්ජාලය තුල යනවා මේ විදුලිය බිඳ වැටීම රජයේ අසමත්කමක් කියලා. හැබැයි මේ වෙලාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ චෝදනාව කරනවාද කියලා අපි දන්නේ නැහැ. අපි මේ චෝදනාව ආණ්ඩුවට ඉදිරිපත් කරන්නේ නැහැ. මේක ආණ්ඩුවේ වරදක් නෙමෙයි. මේ කමිටුව නම් මනම් හරියන්නේ නැහැ. කමිටුව දාලා කරපු දේවල් අපි දන්නවා. කමිටුව දාලා ඉවරලා ඊට පස්සේ ඒක වැහිලා යනවා. ඊට පස්සේ මිනිස්සුන් මතක නැහැ. දින 7යි මතක තියෙන්නේ. කිව්වේ ප්‍රභාකරන්. ඒ කතාව ඇත්ත. සිදුවෙච්ච දේ සම්බන්ධව දින 7ක් නෙමෙයි. 20 වෙනි සංශෝධනය එළිවෙලන් රැ වෙන 4 පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් නම් සිනානි බණ්ඩාරනායක අග්‍රවිශ්වකාරයෙන් තනතුරෙන් ඉවත් කරන්න දින ගණනක් තියලා නිදි වරාගෙන කෙටුම්පත් කළා ඒ දේවල් පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් නම් ඇයි මේකට දින 7ක් යන්නේ? ඇයි මේකට දින 7ක් යන්නේ? මේක මේ වෙච්ච දේ හොයන්න. අසල සම්පත් කිව්ව කාරණේ අපිට ඉස්සරහට අරන් යන්න පුළුවන්. හැබැයි ඊට ඉස්සෙල්ලා අර අපි කිව්වා මේ පැය 2යි විනාඩි 45 දක්වා වෙනස් වීමේ ප්‍රවණතාවක් තියෙනවා කියලා මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ නිර Facebook පිටුවේ සංශෝධිත සැලැස්ම දාලා තියෙනවා. අපි කිව්ව කතාව හරි. අපි අලුත් විදිහට කියමු එහෙනම්. අපි ඒක තේරුම් ගන්න පුළුවන් විදිහට මෙහෙම කිව්වා. දැන් ඉස්සෙල්ලාම රැයට කරන්ට් කපන කියන මේ කතාව පටන් ගත්තේ. රැය 6ත් 7ත් අතර කරන්ට් කැපෙන ඒ කලාපයට උදේ 10ත් 11යි 45ත් අතරත් කරන්ට් කැපෙනවා. රෑ 7යි 8යි අතර මේ වෙනකොට කරන්ට් එක නැති වුණ අයට හෙට ඉඳලා උදේ 11යි 45යි එකමාරයි අතරත් කරන්ට් එක කැපෙනවා. රෑට 7 ඉඳන් 8 වෙනකුණුත් කරන්ට් එක කැපෙනවා. රෑ 8යි 9යි අතර කරන්ට් එක කැපෙන අයට දැන් කරන්ට් කැපිලා තියෙන අයට හෙට දවල් 1:00 ඉඳලා 3යි කාල වෙනකන් කරන්ට් එක කැපෙනවා. එතකොට අද රෑ 9 ඉඳන් 10 වෙනකන් කරන්ට් එක නැති වෙන අයට හෙට උදේ හෙට හවස 3:15 ඉඳලා 5 වෙනකනුත් කරන්ට් එක නැහැ. ඔය විදිහට තමයි හෙට සිට සිකුරාදා දක්වා මේ කාලසටහන ක්‍රියාත්මක වෙන්නේ. දැනට එහෙමයි. සෙනසුරාදා ඔතනින් උදේවරුවේ සහ දවල්වරුවේ කරන්ට් කැපෙන එක නැති වෙනවා. හැබැයි සෙනසුරාදාත් රැයට කරන්ට් එක කපනවා. ඔන්න ඔහොමයි දැනට තත්ත්වය. අපි විශ්වාස කරනවා ඔබට ඒක දැන් පැහැදිලි. ඔබට කැපෙන්නේ කොයි වෙලාවද කියලා දන්නේ නැත්නම් ඒ ඔබ 9 ඉඳන් 10 වෙනකන් කරන්ට් එක කැපෙන ලැස්ති ඉන්න කෙනෙක්. ඔව් හරියට. ඒක පැහැදිලි කරගෙන අපි ඊළඟට කතා කරන කාරණාවට අසල සම්පත් කිව්ව තැනින් අපි පටන් ගමු. දැන් එතන නෝන්න මෙහෙමත් එකක් හිතෙනවා. දැන් මේක විද්‍යාත්මක කොයිතරම් තාර්කික තියෙන ප්‍රශ්නේ එනවා. නමුත් මේක අපි පැහැදිලි පොඩ්ඩක් අදහසක් විදිහට මතු කරගමු. දැන් ඉස්සර විදුලි බල මණ්ඩලය අපිට නිතරම කියපු කාරණාවක් නේද පුළුවන් තරම් විදුලි ඉතුරු කරන්න කියලා. ඒ කියන්නේ ලයිට් දාන්න එපා. ඕකේ ඔෆ් කරන්න. සහ ඕකේ අනිත් කාරණේ තමයි ඕක නිකන් මේ අපිට උපදේශක් විදියට කිව්වා විතරක් නෙමෙයි. පුවත්පත් රූපවාහිනී ගුවන් විදුලි සඳහා වෙළඳ දැන්වීම් ලෙස කෝටි ගණන් විදුලි බල මණ්ඩලයේ මුදල් වියදම් කරමින් මේක රටේ ජනතාවට ඒත්තු ගන්වන්න උත්සාහ කරා පහුගිය කාලේ පුරාවට විදුලි බල මණ්ඩලය ගෙදර පුළුවන් තරම් ලයිට් අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන් තරම් විදුලි බල්බ නිවලා තියන්න. ඒ කියන්නේ ඕක අපි මෙහෙම තේරුම් ගමුකෝ ටිකක් තව සරල කරලා. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලය විදුලියේ වෙළෙන්දා නම් පාරිභෝගිකයාට කිව්වා අඩුවෙන් බඩු ගන්න කියලා. සාමාන්‍ය වෙළෙන්දෙක් එහෙම කියන්නේ නැහැ. එහෙම කිව්වනම් ඊයේ දවසේ පාරිභෝගිකයෝ ඒක ඕනටත් වඩා කරා. කියන්නේ ඊයේ එහෙම කිව්වම පාඩුවක් විදියට ගණන් කරනවට වඩා මේක ලාභයක් විදියට ගණන් කරන්න පුළුවන් විදුලි බල මණ්ඩලයට ඕන. එහෙම හදන්නත් පුළුවන්. අපි ගණන් හදපු ක්‍රමේ වැරදියි. අපි කිව්වේ අපි මේ සාමාන්‍යයෙන් කියන ක්‍රමය සහ ඒක එහෙමනම් විදුලිය පාවිච්චි නොකර ඉඳීමෙන් නම් ලාභ ලැබෙන්න තිබුණේ. මේ විදුලි පාවිච්චි නොකිරීම තුල පාඩුවක් වුණාද කියලා කොහොමද මේ කාරණය හරි පැහැදිලි. මෙතන විදුලිය විසන්ධි වීම සිදුුනේ කොහොමද කියන එක මේ වෙනකොට හඳුනගෙන ඉවරයි. තවදුරටත් කමිටු දාමින් මේක ඇදගෙන යා යුතුද කියලා ප්‍රශ්නයක් තියෙනවා. කමිටුවක් දාලා හොයන්න යන්නේ මොකක්ද උනේ කියන කාරණාව නම් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. දැනටම මේ සම්බන්ධයෙන් වරද පිළිගත් අයත් ඉන්නවා කියන එක තමයි සභාපතිවරයාම කියන්නේ. ඒක දැන් හොයන්න තියෙන එක දෙයයි මේක හිතාමතා කරපු එකක්ද? ආරම්භයේදී human error එකක්. එහෙම නැත්නම් මිනිස් අත්තරදීමක් තියෙනවා තාක්ෂණික කාරණාවකට අමතරව. එතකොට
ඒතර මේක කවුද කළේ කියන එක සම්බන්ධයෙන් නෝ කාගේ අතින්ද උනේ කියන එක සම්බන්ධයෙන් ආයි කමිටුව අවශ්‍ය නැහැ. ඒක පැහැදිලි. එතනින් එහාට හැබැයි මේක මේ තරම් දුරට ව්‍යාප්ත උනේ කොහොමද සහ වැදගත්ම කාරණාව පැය දෙකෙන් විදුලිය දෙන්න පුළුවන් කියලා කිව්වේ කවුද? පැය දෙකෙන් දෙන්න පුළුවන් කියලා කියපු වෘත්තිකයන්ට පැය දෙකෙන් දෙන්න බැරි වුණේ ඇයි? අන්න ඒක පොඩ්ඩක් හොයලා බලන්න. ඒව හොයන්න ඕනේ. මේ වගේම එකක් 2016 උනා රටම අඳුරේ හිටියා ඔබට මතක ඇති. අර අසේල සම්පත් මතක් කරපු විදිහට ඒ කාලේ විපක්ෂයට පය හුඟක් කෑ ගැහුවා. කොහොම වුණත් 2016 ත්‍රිපුද්ගල කමිටුවක් දාලා කමිටු වාර්තාවක් හදන්න ගත්තා කියලා අපිට මතකයි. හැබැයි ඒ කමිටු වාර්තාවට මොකක්ද උනේ කියලා මේ රට අදටත් දන්නේ නැහැ. එහෙම එකේ 2020 මේ කමිටුව ප්‍රයෝජනයක් වෙයිද? තියෙන කනගාටුදායක තත්ත්වය තමයි ඊයේ මේ සිද්ධිය වෙච්ච මොහොතේ සිට මේ රටේ මේ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් කරන්න විදුලි බල මණ්ඩලයේ වගකීම් යුත්තේ නොසිටීම සම්බන්ධයෙන් අපි බලවත් කනගාටු ප්‍රකාශ කරනවා. විදුලි බල මණ්ඩලයේ වගකීම් යුත්තෝ දේශපාලන අධිකාරී වගකීම් යුත්තෝ අඳුරේ අතපත ගාන එකක් තමයි අපි දැක්කේ. මේ සිච්ච සිදුවීමට වග කියන්න වගකීම් යුත්තේ හිටියේ නැහැ කියන එක ඊයේ මුළු රටම අඳුරටපත් වෙච්ච මොහොතේ සිට අපි දැක්කා. අපි වගකීමෙන් කියනවා ඉදිරියේදීත් මෙවැනි සිදුවීම් අනිවාර්යෙන් සිදු වෙන්න පුළුවන්. මෙවැනි සිද්ධිය සිදු වෙනකොට ජනතාවගේ අප්‍රසාදය ජනතාවගේ විරෝධය එල්ල වෙනවා. ඒක සාධාරණයි. එය සමනය කිරීම සඳහා රටේ පාලකයෝ කරන දේ තමයි කැබිනට් මණ්ඩලය නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන් තිදෙනෙක්ගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කරන රජය තීරණය කළා. ඒ සම්බන්ධයෙන් යම් වර්ධිකරුවෙක් සිටියොත් උඩ දඩුවම් කරන්න අපි තීරණය කළා. නැවත මේ විදිහ සිදුවී නොවීමට වග බලා ගන්නවා කියන කාරණේ කියලා ජනතා විරෝධී සමනය කිරීම සම්බන්ධ තමයි ඔය කමිටුව වලින් සිදු වෙලා තියෙන්නේ පසුගිය කාලවල. නමුත් මීට පෙර ඇති වෙච්ච සිද්ධීන් වලින් පවා කිසිම කමිටු වාර්තාවක් එළි දක්වලා නැහැ. එහෙම එළි දැක්කුවා නම් මෙවැනි සිද්ධීන් නැවත සිදු වෙන්නේත් නැහැ. මෙවැනි සිද්ධියක් වළක්වන්න බැරි විදිහට සිද්ධ වුණත් රටේ ජනතාව මෙවැනි අපහසුතාවයකට පත් වෙන්නේත් නැහැ. ඉතින් ඒ නිසා මේ කමිටු වාර්තාත් මේ කොමිසනුත් බොරු කොමිසන් කියන එක තමයි කියන්නේ. මේක දිගට සිදු වෙච්ච දෙයක් විදුලි බල මණ්ඩලය තුල අපිට පේන තෙක් මානික මේකට නිසි සැලැස්මක් නැහැ. 2015 බිඳ වැටීම සහ 2016 පෙබරවාරි මාසේ බිඳ වැටීමත් එක්ක ඒ අවස්ථාවේදී කමිටුවක් පත් කරනවා. ඒ කමිටු වාර්තාවේ මේ පැහැදිලිව කියනවා අපේ සම්ප්‍රේෂණ පද්ධතිය දුර්වලයි. කියන්නේ සම්ප්‍රේෂණ පද්ධතියේ ලොකු ගැටලු තියෙනවා. ඒ නිසා මේක යාවත්කාලින කරන්න ඕනේ. ඒකදී එක දෙයක් පැහැදිලිව කියනවා පද්ධති පාලන මධ්‍යස්ථානයේ නිසි පරිදි හදලා නැහැ. කියන්නේ අවුරුදු 30ක විතර යල් පැන ගිය තාක්ෂණයක් තියෙන කියලා. ඒ නිසා ඒ කමිටුවේදී පැහැදිලිව කියනවා අවුරුදු 5ක් වගේ වෙනවා කාලයක් වෙනවා. මේක තාම හරියට ස්ථාපිත කරලා නැහැ. ඉක්මනට ස්ථාපිත කරන්න කියලා. ඕනෑම අවස්ථාවකදී කොහේ හෝ විදුලි බිඳ වැටීමක් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒක මත සම්පූර්ණ පද්ධතිය බිඳ වැටෙනවා කියන ගැටලුවක් තියෙනවා. කමිටුව වාර්තාවේ තියෙනවා විදුලි මණ්ඩලයේ නිලධාරීන් පත්වීම සම්බන්ධයෙන්. ඒකේ පැහැදිලිව තියෙනවා ලංකා විදුලි මණ්ඩලයේ නිලධාරීන් පත් වෙන්නේ ජ්‍යෙෂ්ඨත්වයේ මත. ඒ කියන්නේ ඔවුන්ගේ කාර්ය සාධන ඇගීමක් කරන්නේ නැහැ. විදුලි මණ්ඩලයේ ඉංජිනේරුවෙක් බැඳනකොට දන්නවා ඔහු පෙන්ෂන් යන්නේ කොහොමද කියලා. ඔහු DGM, DGM, GM ලා පෙන්ෂන් යන්නේ. ඉතින් ඔවුන්ට කිසි වගකීමක් නැහැ. එහෙනම් ඔවුන් ඔහේ ඉන්නවා. ඉතින් ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි වගවීම කියන එක නෑ බෝඩ් එකේ. අපිට දැනට තියෙන තොරතුරු අනුව දිනකට කෝටි 700ක පමණ පාඩුවක් වෙනවා රටට මේ වෙලාව වෙනකොට. ඔන්න ඔය විදිහේ පාඩුව පිළිබඳව කතා කරද්දී ඩිල්ෂාන් මේක මේ අර සප්ලයි එක කපලා බස් එක වැරදියට භූගත කරපු කෙනාටම චෝදනාව එල්ල කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් එනවා අතීත සිදුවීම් දෙස බලද්දී. හේතුව තමයි අපේ රටේ ඔය විදුලි මාෆියාව පිළිබඳව බොහොම අපිට නොතේරුණාට ඒ ලොකු මහා ව්‍යාප්ත වෙච්ච නිලධාරීවාදයක් ඇතුලේ ක්‍රියාත්මක වෙන ඇමතිවරුත් එහෙම් මෙහෙන් අත දාගෙන ඉන්න බරපතල කාරණයක්. ඒ කියන්නේ සමහර තැන්වල විදුලිය විෂයභාර ඇමතිවරයාම මේ තියෙන නිලධාරීවාදය මට පාලනය කරන්න බෑ කියලා ප්‍රසිද්ධිය කියපු තැන් තිබුණා. අපිට මතකයි එහෙම තැන්. ඒකින්ද මේ විදුලිය බිඳ වැටීම ස්වභාවිකවම සිද්ධ වූ දෙයක්ද එහෙමත් නැත්නම් මේ වෙලාවේ හදිසි විදුලි මිලදී ගැනීමකට ගිහිල්ලා යම් කෙනෙකුට වාසි ගන්න යම් කණ්ඩායමකට වාසි ගන්න සිද්ධ වෙච්ච දෙයක්ද? ඒ කියන්නේ මේ වෙන පිටපතක්ද කියලා අපි අහන්නේ. ඔව් වෙන ස්ක්‍රිප්ට් එකක්ද කියලා නොසිතා ඉන්න තරම් අතීතයේ විසින් අපිට කාරණා සපයලා නැහැ. අපිට එහෙම හිතන්න තමයි මේ විදුලි බල මණ්ඩල ක්‍රියාකාරීත්වයේ අතීතයේ අපිට පාර කපලා තියෙන්නේ. එහෙම තත්වයක් ඇතුලේ දැන් කතා වෙමින් තියෙන තවත් දෛවෝපගතව හෝ කොහොම හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම් ඒ සැලසුම් සහගතයි ඒස නොවේ නම් දෛවෝපගතයි ඊයේ අලුත් ඇමතුමා වැඩ බාරගත්තු ගමම්මනේ මේ ඒ කියන්නේ කුණුගොඩට කරගහන්න උනේ. කිරිබත් කැල්ලක් කණ්ඩවත් උනේ නැහැ කමිටුවක් පත් කරන්න තමයි උනේ. ඒ කියන්නේ හේතුව මං කියන්නේ වැඩ බාරගත්ත ගමම්ම වැඩ පටන් ගත්ත වික්කියා කියන්නත් පුළුවන්. කොහොමද එතුමා ආවා. නිදහස් සේවක වෘත්තීය සමිතිය මේ වෙන විට මේ ගැනත් පොඩ්ඩක් ඇහැ පැරලා බලන්න. දැන් ඊයේ දිනේදී සමස්ත ශ්‍රී ලංකාවම විදුලි විදුලි පැටවීම
කඩාකප්පල් ක්‍රියාවක් වෙච්ච කඩාකප්පල් කාර්ය ක්‍රියාවක් නෙවෙයි. ඊයේ දිනේ තුල කෙරවලපිටිය බලාගාරයත් සම්ප්‍රේෂණ රැහන් මාර්ගයක සිද්ධ වෙච්ච යම්කිසි කාර්මික දෝෂයක් නිසා තමයි ඊයේ මේ සිද්ධිය මුණ පාන සිද්ධ වුනේ. මොකද ලංකාවේ තියෙන බලාගාර සියල්ලම අපි එකම තැනකින් ඒ කියන්නේ සිස්ටම් කන්ට්‍රෝල් එක එකම තැනකින් මේ පාලනය වීම සිද්ධ වෙනවා. මේකෙදි අපි දැනගන්න ඕන ඒ කියන්නේ විදුලිය දෛනික අවශ්‍යතාවය නිතර නිතර අඩු වැඩි වෙනකොට අවශ්‍ය ප්‍රමාණයට ඒ පද්ධති පාලන ඉංජිනේරු මහතුන්ට අතින් තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. නමුත් හදිසියේ මෙගාවට් 300ක විතර කෙරවලපිටිය බලාගාරයේ බිඳ වැටීමක් සිද්ධ වුණාන් පස්සේ පද්ධතිය අපේ අතින් ගිලිහියමක් සිද්ධ වුණා. එම නිසා සියලුම බලාගාර නොරොච්චෝලෙත් එක්ක සියලුම බලාගාර ඒක තමයි පැහැදිලිවම සිද්ධ වුණේ ඊයේ දවස් ඇතුළත. මේක යථා තත්ත්වයට පත් කරගෙන මෙච්චර වෙලාවක් ගියේ. විදුලි බලය හෝල්ඩර් එකකට බල්බයක් අල්ලලා දෙන විදියකට අපිට මේ ලංකාව පුරාම එක සැරේට විදුලිය බිඳ වැටුණාන් පස්සේ එක ස්විච් එකක් ඔන් කරලා සම්පූර්ණ ලංකාවේ විදුලිය පද්ධතිය යාවත් කාලින කරන්න බෑ. ඒක දැනට අපේ පළවත්ත තියෙන ඒ සිස්ටම් කන්ට්‍රෝල් එක. ඒ කියන්නේ පද්ධති පාලන මැදිරියට ක්‍රමක්‍රමෙන් තමයි මේ පද්ධතිය යාවත් කාලින කරන්න ඕන. එහෙම නැතුව කොයිම වෙලාවකවත් පද්ධතිය එක සැරේට බිඳ වැටීමක් සිදු වුණාන් පස්සේ සම්පූර්ණ එකවර ඒක කරන්න බෑ. පද්ධතියට හානියක් නොවෙන්න, යන්ත්‍ර සූත්‍ර වලට හානියක් නොවෙන්න ක්‍රමක්‍රමෙන් තමයි පද්ධතිය යාවත් කාලින කිරීම කරන්න ඕන. කවුද වග කියන්නේ ඊ රටට වෙච්ච පාඩුව? රටට වෙච්ච පාඩුව ගැන මම මේ වෙලාවේ කාටවත් රජයට ඇඟිලි දික් කරන්න බලාපොරොත්තුක් නැහැ. මොකද මෙතෙන්දී අපි දකින දෙයක් තමයි අපි මේ වගේ දේවල් 2016 සිද්ධ වුණාන් පස්සේ මේවා නිවැරදි කරන්න කියලා මේක ඇතුලේ යම්කිසි ඒවට වගකීම් යුතු කමිටුපත් කළා. කමිටුවල වාර්තාවල යම්කිසි අධ්‍යයනය කිරීමක් නැතිකමක් මේ වෙලාවේ සිද්ධ වුණා. පැහැදිලිව මේක දෙවෙච්ච පාඩුව ආයතනයේ වශයෙන් මම හිතන්නේ ඒ වගකීම් බාර ගන්න. මොකද කාර්මික දෝෂයක් වුණත් ඒක විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් තමයි ඒක නිවැරදි වෙන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ ඒකේ වගකීම විදුලි බල මණ්ඩලයේ වශයෙන් විදුලි බල මණ්ඩලයේ බාරගත යුතුයි. හරි දැන් මේකේ ප්‍රධාන චූදිතීන් බවට මේ කියන විදිහට ඉංජිනේරුවන් පත් වෙනවා. ඉංජිනේරුවන් දැන් මේකට උත්තරයක් දෙන්න ඕනේ. ඔව් ඒ කියන්නේ වාර්තාව කමිටුපත් කරලා වාර්තා දීලා තියෙද්දිත් ඒවා හරියට පරිශීලනය නොකිරීම සහ ඒවා සැලකිල්ලට නොගැනීම මේකට හේතු වෙනවා. ඒ නිසා විදුලි බල මණ්ඩලය මේ වගකීම් බාර ගන්නවා කියන කාරණාව එහි සේවකයෝ විවිධ වෘත්ති සමිති නියෝජනය කරමින් කියනවා දැන්. එතකොට ඉංජිනේරුවෝ දැන් මේක ගැන මොකද කියන්නේ? කෙරවලපිටියේ බලාගාරයට අනුයුක්තව තියෙන ග්‍රිඩ් උපපලේ තාක්ෂණික දෝෂයක් හටගෙන තිබෙනවා. අතන මේක ආරක්ෂණ පද්ධතියක් විදිහට තමයි ඒක ට්‍රිප් වෙලා. ඒ කියන්නේ ලංකාව පුරා තියෙන ජනක යන්ත්‍ර නැවතුම් කරමින් විදුලිය විසඳුනේ. හවස 5 වගේ වෙනකොට සමන්ලය බලාගාරයෙන් දකුණු පළාතට යන විදුලිය නැවත වතාවක් රෙස්ටෝර් කරගන්න පුළුවන් වුණා. කොළඹට සප්ලයි දෙන්න උත්සාහ කළා. යම් යම් හේතු මත ඒක රාත්‍රී වෙනකම් ප්‍රමාද කරන්න සිද්ධ වුණා. පසු වෙලාවකදී මේ පිළිබඳව නියමාකාරයෙන්ම හොයා බලයි මොකද්ද කියලා. හැබැයි දැනට අපිට නිකන් හිතෙනවා පහුගිය වසර කීපය පුලාම කිසිම සැලසුමක් නැතුව සූර්ය බල සූර්ය කෝෂ මේ වහල්වල උඩ හයි කළා. ඉබේ සූර්ය කෝෂය නිකන් හයි කරනවා. ඒවා අපේ පද්ධතියට එකතු වෙනවා. පද්ධති පාලන අංශයවත් හරියටම එකපාරට අවබෝධයක් ගන්න බෑ සූර්ය කෝෂ කොච්චරක් එනවද කියලා. එතකොට ඊයේ ඉතා අධික අවුව තියෙන දවසක්. ඒ සූර්ය වහල්වල උඩ තියෙන සූර්ය කෝෂ ඉතා උපරිමාන්තයෙන් ක්‍රියාත්මක වුණා. ඒ උපරිමාන්තයෙන් ක්‍රියාත්මක වීම මේ පද්ධතිය රෙස්ටෝර් කිරීමට යම්කිසි බලපෑමක් එල්ල වුණා කියලා දැනට ඉංජිනේරුවරුන් හිතමින් පවතිනවා. සූර්යයා බැහැගෙන යනවත් සමගම මෙය ඇත්තටම සිස්ටම් එක කොළඹට රෙස්ටෝර් කරගන්න පුළුවන් වුණා. මේ වෙලාවේ මෙගාවට් 300කට ආසන්න ප්‍රමාණයක් කෙරළපිටිය බලාගාරයෙන් නිකුත් වෙමින් තිබුණා. ලංකාව වගේ රටක ඒ වගේ මෙගාවට් 300ක් වගේ ඉතා ඉහළ සැපයුමක් දෙන අවස්ථාවක ඒක හදිස්සියේ බෙද වැටුණොත් සමහර සිස්ටම්ස් අපේ තියෙන පද්ධතිය බැලන්ස් කරගන්න ටිකක් අපහසු වෙනවා. අපේ ඉංජිනේරුවන් හැම බලාගාරයකටම ගිහිල්ලා ඒකේ ආරක්ෂණ ක්‍රමවේද නැවත වතාවක් යවත් කාලීන කිරීම කරගෙන පවතිනවා. කෙසේ හෝ අපිට මේ අවස්ථාවේදී මෙගාවට් 900ක් තව ඒ නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය වීම නිසා ඒ ජලය ඉතා ඉහළ උෂ්ණත්වයක රත් වෙන්නේ. ඒ ඉස්සෙල්ලා ඒ ජලය නිවෙන්න ඕනේ. නිමුණාට පස්සේ එතෙන්ට ගිහිල්ලා ඒ අවශ්‍ය කරන ආරක්ෂණ ක්‍රියාවලිය ඒක යථාවත් කරන්න ඕනේ. ඒක දැන් කෙරෙමින් පවතිනවා. ඒක නැවත වතාවක් රෙස්ටෝර් කරන්න දවස් 4-5ක් යන ගතියක් පේනවා. අපි මේ අපේ පද්ධතිය දුවන්නේ දත වගේ. ඔන්න මෙන්න වැටෙන්න පුළුවන් සමහරලාට 2014 අවසාන විදුලි බලාගාරය මෙගාවට් 300 විදුලි බලාගාරය අපේ පද්ධතියට ඇවිල්ලා. අදට අවුරුදු 6ක් පැනලා. මේ ඉංජිනේරුවරුන් කෑ ගැහුවා හැම ෆෝරම් එකකම හැම තැනකදීම කෑ ගැහුවා අපිට තව බලාගාරයක් ඕන. ස්ථාවර ඉතා ලොකු බලාගාරයක් ඕන. මොකද මෙගාවට් 300ක් අපිට දැන් අත්‍යවශ්‍යයෙන්ම ඉමීඩියට්ලි ඕනේ. ඉතා ඉක්මනින් ඕනේ. නැත්නම් මේව නැතුව මේ අනාගතේ දුවන්න බෑ. ඊයේ නම් ලංකාවට වැඩියෙන්ම හිරු රශ්මිය දැනුණු දවස අනේවන්දා. ඔය කියන හැම එකම සමහර වෙලාවට මේ රටේ සාමාන්‍ය ජනතාව විදිහට සමහර තාක්ෂණික කරුණු පිළිබඳ අපිට අවබෝධයක් නැහැ. ඒකට අපේ සමහර ප්‍රායෝගික කාරණා පිළිබඳව මිනිස්සුන්ට අවබෝධයක් තියෙනවා. ඔව් තාක්ෂණික කාරණා පිළිබඳව විතරයි යම් විදිහකින් අපිට අවබෝධයක් නැති වුණොත් නැති වෙන්නේ. කොහොම වෙතත් නිදහසට කරුණු මොනවා කිව්වත් අපිට පැහැදිලිව කියන්නත් වෙන පළමු කාරණාව තමයි අපිට හදිස්සි අවස්ථාවකට මුහුණ දෙන්න බෑකප් ප්ලෑන් එකක් නැහැ. දැන් මේ ලොකු ප්‍රශ්න පැත්තකින් තිබ්බොත් නෝන ඊයේ අපි දැක්කා මේ ප්‍රශ්නෙට මුහුණ දුන්න සාමාන්‍ය මිනිස්සු කියපු කතන්දරයයි කිව්වේ. දැන් ඉස්කෝලේ පටන් ගන්න කාලේ
අඳුම් මහන්න ඕඩර්ස් බාරන් තියෙනවා හෙට ඉස්කෝලේ ළමයින්ට ඕඩර්ස් දෙන්න ඕනේ. ඒවා දෙන්න විදිහක් නැහැ. එතනින් එහාට ගියාම හෙට ඉවර කරන්න තියෙන වැඩ කරගන්න විදිහක් නැහැ. මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දෛනික ජීවිතය. අනිත් එක අත්‍යවශ්‍ය වතුර ටික දෙන ප්‍රධාන නගරවල ජල පිරිපහදු ආශ්‍රිතවවත් විදුලිය නැති වුණොත් ක්‍රියාත්මක කරගන්න ජෙනරේටරවත් නැහැ ඇත්තම. ඒවට අපි ස්ථාවර ගෙවීමුත් කරනවා. අපි එහෙමත් කරලා හැබැයි අහපුවාම අන්තිමට කරන්ට් එක නැත්තම් එක දවසක් ගියුනොත් අපිට වතුරක් නැහැ. මේ තැනට අපේ සිස්ටම් වල ලොකු අවුලක් තියෙනවා. හදන්නේ හදිසි මිලදී ගැනීම සඳහා විදුලි මණ්ඩල නිලධාරී මාෆියාව අමතිවරයා බය කරලා අමතිවරයාගේ අස්තන අරගෙන නැවත යන හදන්නේ හදිසි මිලදී ගැනීම එක තමයි යන්නේ. අපිව මහපාරේ අනාථ කරලා තියෙනවා. මේ සත්‍ය, මේ ඇත්ත අද කටින් කට, ගමින් ගම, ගෙයින් ගෙට ඔබගෙන් කියන්න ඕනි. දැන් මෙහෙමයි. මම මේ ඔය දැන් අපි අලුත් මාතෘකාවකට එන්නේ. ඒක තේරෙන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක් නුවන් ඉන්න හරිය. දැන් නුවන් කොහේ රස්සාවක් කරමින් ඉන්නකොට අපි හිතමු දැන් මෙහෙම රස්සාවක් කරගෙන ඉන්නකොට නුවන්ට වෙන කොහෙන් හරි කියනවා ඉන්න හොඳ රස්සාවක් දෙන්න මීට වඩා හොඳ පඩියකුත් එක්ක. මොකද කරන්නේ? අලුත් රස්සාවට යන්න හිතාගෙන මේ රස්සාවෙන් අස් වෙනවා. ගියාට පස්සේ අලුත් රස්සාවට එන්න කියලා කියපු අය පත්වීමක් දීලා ඊට පස්සේ කියනවා නම් ඔයාලට අලුත් රස්සාව දෙන්නේ නැහැ කියලා මාස කිහිපයකට පස්සේ මොකද කරන්නේ? හරි සරල වචනෙන් කියනවා නම් අනාතයිනේ, අල්ලපුවත්තක් නැහැ, පය ගහපුවත්තක් නැහැ. මේක මේ විදිහට ලංකාවේ උගත්යයි විශ්වාස කරන හරි අමාරුවෙන් විභාග පාස් වෙලා කැම්පස් ගියපු ළමයින් මේ ප්‍රශ්නයට මුහුණ දෙන තැනට ඔවුන්ව පත් කරලා ඉවරයි ආණ්ඩුව. ඔව්. මේක දැන් අද දවසේ ලංකාවේ උපාධිධාරීන් ගොඩක් කියන්නේ 40000කට වැඩි ප්‍රමාණයක් මේ අසාධාරණ සිද්ධියට මුහුණ දීලා ඉවරයි. මම උත්සාහ කරන්නේ ඔබට දිනවකවානුත් එක්ක මේ කතාව මෙන්න මේ විදිහට කියන්න. 2020 පෙබරවාරි මාසේ 27 වෙනිදා මේ උපාධි මේ ඔබ දකින අද කොළඹ පිටකොටුවට බැහැපු මේ උපාධිධාරී උගත් බුද්ධිමත් තරුණ තරුණියන්ට ලියුමක් එනවා. ඔබ මෙන්න මේ ආයතනයේ රැකියාවට අනුයුක්ත කරලා තියෙන්නේ අහවල් දවසේ ඉඳලා වැඩට යන්න ලෑස්ති වෙන්න කියලා. දැන් ඒ වෙනකොටත් මේගොල්ලෝ කොහේ කොහරි රස්සාවල් කරමින් හිටපු අය. ඒ අයගේ ETF කැපෙන්න පුළුවන්. හැබැයි ඒ අය උපාධියට සරිලන රස්සා කරපු අය නෙමෙයි. සමහර අය ඩිල්ෂාන් ඇත්තම කතා කරොත් මේ ප්‍රවෘත්ති කාමරයට ඊයේ සහ අද එන දුරකථන ඇමතුම් වලින් කියවෙන්නේ ගාමන්ට් වල සාමාන්‍ය කම්කරු රැකියා කරපු උපාධිධාරීන් ඔය ETF කැපෙන හින්දා අද මේ විදියට පාරට බහින්න සිද්ධ වෙලා තියෙනවා. බඩගින්නට උපාධිය අදාළ නැහැනේ. මොකක් හරි රස්සාවක් කරන්න එපානේ. ආණ්ඩුව රස්සාවක් දෙනවා කිව්වනම් දෙනකම්. දැන් කොහොම රස්සාවක් දුන්නා මං කියාගෙන ආවේ. දෙවනි මාසේ 27 වෙනිදා මේ තරුණ තරුණියන්ට රස්සාවක් දුන්නා. අහවල් දවසේ අහවල් ප්‍රාදේශීය ලේකම් කාර්ය වැඩට එන්නත් කිව්වා. මැකෝස ඡන්දේ කෝල් කරපු හින්දා පොඩ්ඩක් වැඩේ කල් ගියා. ඔක සමහරු මැකෝසගේ ඇඟට ලස්සනට කැපුවා. සමහරු කිව්වා මැකෝස තමයි රස්සාවල් දෙන්න එපා කිව්වේ කියලා. දැන් කොහොම හරි ඡන්දේ ඉවර වුණා. අර අලුත් ලියුමක් ඊයේ දවසේදී එළියට එනවා. ඒ ලියුමට අනුව 2:27 ලිපිය අවලංගුයි. රස්සාවෙන් අයින් වෙච්ච අය දැන් ගෙවල් වල. අනේ මන්දා. සැලකුණු පිරිසක් EPF ETF එහෙම නැත්නම් අර්ථසාධක ප්‍රශ්න නිසා ඔවුන් අසාධාරණ ලක්ුණ එහෙම නැත්නම් ඔවුන් ඉවත් කරලා තිබුණා. එතකොට ඒ සම්බන්ධව අද අපි ශ්‍රීනාත් ගමගේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්තුමත් එක්ක අපි දැන් සාකච්ඡා දුන්නා. ඒ අනුව එතුමන් සඳහන් කළා දෙසතියක් ඇතුළත මේ සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් නැත්නම් යහපත් ප්‍රතිචාරයක් දක්වනවා කියන එක. ඒ කියන්නේ සැප්තැම්බර් 2 වෙනිදා වෙනකන් අපි ආණ්ඩුවට කල් දෙනවා මේ කිව්ව විදිහට ඒ පිරිස සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් තීරණයක් ආණ්ඩුව නොගතහොත් අනිවාර්යෙන් අපි සැප්තැම්බර් 3 වෙනිදා පාරට බහිනවා කියන එක ආණ්ඩුවට මතක් කරන්න කැමතියි. පත්තින් ලිපියක් දීලා නැවත අහපෝ ගන්නවා කියන එක කොහොමවත් කරන්න බෑ. ඒක එහෙම කරන්න දෙන්න බෑ. දේශපාලන සියල්ල පැත්තකින් මිනිහෙක් විදිහට කල්පනා කරලා බලුවොත් හිතන්න සාරියක් ඇඳගෙන රැකියාවට නැත්නම් මේ ඩෙක් ෂූස් දාලා රැකියාවට ලස්සනට ගිහිල්ලා වෙලා අනිත් පැත්තට රැකියාව නැතුණා ගෙදරින් උනාන් පස්සේ එයා පත් වෙන මානසික ආසානේ. මේක අපිට ඕන නෙවෙයි. සරලට හරියට කෙලින්ම බැලුවම තේරෙනවා මේකට විසඳුමක් නොදුන්නොත් හරි බැලූ බැල්මටම කියන්න පුළුවන් කතාවක් තියෙනවා ඩිල්ෂාන්. ඡන්දේ හින්දා රස්සාව පෙන්නලා
ඡන්දයෙන් පස්සේ රස්සාවායි ඇදලා ගත්තා වගේ කතාවක් තමයි මේ කරලා තියෙන්නේ. දැන් මේකේ බරපතල නෛතික කාරණා කීපයකුත් බැලු බැලමට මතුවෙනවා. දැන් දුන්න පත්වීම තමයි මේ අවලංගු කරලා තියෙන්නේ. එතකොට අවලංගු කරලා ඒ අයගේ නම් ලයිස්ට්ුවෙන් දැන් නම අයින් කරලා තියෙනවා. රිජෙක්ටඩ් ලිස්ට් කරලා. රිජෙක්ටඩ්. එතකොට මේ වෙනකොට තව අය පත්වීම් ලැබලා තියෙන්නේ. එතකොට දැන් ඒ අයටත් පත්වීම් දීලා තියෙනවා. කෙනෙක්ට කියන්න පුළුවන් මේක මෙහෙම නිර්ණායක තිබ්බ කියලා. ඒ නිර්ණායක හිතන්න තිබ්බේ මේ අය රස්සාවෙන් අස් වෙලා අලුත් පත්වීම දෙන්න ඉස්සෙල්ලා. දැන් හිතනවා නම් වැරද්ද උපාධිධාරීන්ගේ නෙවෙයි ආණ්ඩුවේ නිලධාරීන්ගේ. කොහොමද පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාලවල උපාධි අයටත් මේ ප්‍රශ්නේ එනවා. හැබැයි මේ ප්‍රශ්නේ ආවේ අර කලින් කිව්වා වගේ EPF ETF එක නෙමෙයි. ඒගොල්ලොන්ට කිව්වේ ඔයගොල්ලෝ උපාධිය අරන් තියෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් හින්දා දුන්න පත්වීම කැන්සල් කියලා. මේ එහෙම ළමයි ටිකක්. ඒ විදේශීය උපාධියක් තියනවා කියලා අපිව අයින් කරලා තියෙනවා ලිස්ට් එකෙන්. කලින් අපිට පත්වීම ඇවිල්ලා අපි වැඩටත් ගියා දවස් දෙකක්. කලින් දැනුම් දීමකින් තොරව අද එකපාරටම අපිව ලිස්ට් එකෙන් අයින් කරලා තියෙනවා. ඒ වුණාට අපිට යාලා ඉල්ලපු සුදුසුකම් සේරම තියෙනවා. කලින් යාලා ඉල්ලපු විදිහට UGC approve කියලාත් අපි ගාව තියෙනවා සාක්ෂි. ඒ වුණාට යාලා කිසිම පදනමක් රහිතව අපිව අයින් කරලා තියෙනවා. අපිටත් අයිතියක් තියෙනවා රජයේ රැකියාවක් කරන්න. යාලා දෙන්න කැමති නැත්තම් මේ පත්වීම යාලට මුලින්ම සඳහන් කරන්න තිබුණා. අපිට හරි අසාධාරණයක් වෙලා තියෙනවා. මොකද අපිට දීලා තියෙනවා UGC එකෙන් අපිට ලෙටර් එකක් දීලා තියෙනවා. අපේ බැච් එකේ සීනියර් අය ජූනියර් අය ඉන්නවා. ලියුම ඇවිල්ලා පත්වීමත් බාර අරගෙන දවස් දෙකක් වැඩට ගිහින් තියෙනවා. ඒ අයගේ පත්වීම දැන් කැන්සල්. ඇයි මෙහෙම කැලස් ඉදිරි වැඩ කරන්නේ? ලංකාව තුල තියෙන විශ්වවිද්‍යාල ප්‍රමාණවත් නැති හින්දා අපි එල් රිසල්ට්ස් දාලා අපිත් ගියේ. අපි ෆේල් වෙලානේ මේ ඉගෙන ගත්තේ. මේ අපිට පළවෙනි පාර ඔක්කොම පත්වීම් ලිපි ආවා සහ අපි ඒව පත්වීම් ලිපි බාරගත්තා ගිහිල්ලා. ඊට පස්සේ අපිට මේ දෙවෙනි පාර නාම ලේඛනයේ රිජෙක්ටඩ් ලිස්ට් එකේ තමයි අපි ඉන්නේ. තුනෙන් දෙකේ ඡන්දයක් තුනෙන් දෙකේ මනාපයක් හැදුන ඔය ඡන්ද ටිකත් එක්ක ඒක හින්දා මේක ගැන ආණ්ඩුවේ ලොක්කන්ට පොඩ්ඩක් බරපතල විදියට හිතන්න මේ තාම ආණ්ඩුවේ වැඩ පටන් ගත්ත විතරයිනේ. ඔව් දැන් 9 වෙනි පාර්ලිමේන්තුව 20 වෙනිදා කැඳවනවා. එදාට කොරෝනාත් එක්ක කොහොමද පාර්ලිමේන්තුවේ වෙනස් වෙන්නේ? ඒ ගැන අපි අහුවා වේත්‍රධාරීතුමාගෙන්. බාසනයේ හැටියට නැත සාධනය මෙහෙමද කරන්නේ අපේ රට පාලනය. දුප්පත් මිනිහාට ගෙන දෙන පීඩනය. ඉලක්කම් ගොඩයි මැති සභයේ ලේඛනය. ඒ උත්තරීතර පාර්ලිමේන්තුව පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියවූ අදහස්. කෙසේ කොහොම වෙතත් 2020 අගෝස්තු 29 වෙනි පාර්ලිමේන්තුවේ අභිනව සැසිවාරය පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම්. එහි සූදානම පිළිබඳව තොරතුරු විමසා බලන්න නිවුස් 8 අපි ආවා උත්තරීතර පාර්ලිමේන්තුවට. දැන් කොහොමද එළබෙන 20 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ 9 වෙනි සැසිවාරය ආරම්භ කිරීමට තියෙන සූදානම? 20 වෙනිදා පැවැත්වෙනවා අවස්ථා දෙකක් ඇති වෙනවා. එකක් තමයි පාර්ලිමේන්තුව මහමැතිවරණයකින් පස්සේ 20 වෙනිදා 9 වෙනි පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම පැවැත්වෙනවා. ඊට අමතරව සවස් වරුවේ අතිගරු ජනාධිපතිතුමා මූලාසනය දරන මංගල සභාවාරයක් පැවැත්වීමටත් නියමිතයි. දැන් මේ සම්බන්ධයෙන් සියලු කටයුතු අප පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා ධම්මික දසනායක මහත්මයා සහ අපේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීල් පරාක්‍රම ඉදවල මහත්මයාගේ නායකත්වයෙන් අපේ දෙපාර්තමේන්තු 9ක් තියෙනවා මේ අප ඉමේජ් මේ පාර්ලිමේන්තුවේ. ඒ සියලු දෙනාම එකතු වෙලා ලහිලයියේ මේ සඳහා අවශ්‍ය කරන මේ සියලුම කටයුතු සම්පාදනය කරමින් පවතිනවා මේ අවස්ථාවේ. කොරෝනා අවධානමින් පසු පාර්ලිමේන්තු සැසිවාරයේ පැවැත්වෙන පළමු අවස්ථාව මේක. දැන් අපි දැක්කා පාසල් පද්ධතිය එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාල පද්ධතිය මේ සියලු කර්තව්‍යයන් නැවත ආරම්භ වුණේ මේ සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට යටත්ව. මේ පාර්ලිමේන්තුවත් නැවත ආරම්භ වීම මේ සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට යටත්වද සිදු වෙන්නේ? ඔව් ඇත්තටම මේ පාර්ලිමේන්තුව රැස් වෙන්නේ සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලවයි. මේකෙදි මම පොඩ්ඩක් එකතු කරන්නම් මේ සම්බන්ධව අපි කතිකාවක් අපේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා ඇතුළු අප පිරිසකුත් අනිල් ජාසිංහ දොස්තර අනිල් ජාසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අපි පැවැත්තුවා. ඊට පස්සේ ඔවුන්ගේ කණ්ඩායමක් පැමිණ පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක් කිරීමෙන් අනතුරුව අපට පාර්ලිමේන්තුව සඳහාම වූ නිර්ණායක වාර්තාවක් ලබා දීලා තියෙනවා. එය අපේ පාර්ලිමේන්තුවේ සභාගාරයේදී කොහොමද වැඩ කටයුතු කරන්න ඕනේ, ගැලරි වලදී කොහේද අපි කටයුතු කරන්න ඕනේ. එතකොට අපි ආලින්දවල ඉන්නකොට മന്ത്രിවරු කාරක සභා කාමරවල සිටින විට ආපන ශාලාවලදී කොහොමද කටයුතු කරන්න ඕනේ, පොදු ස්ථානවලදී කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා දීර්ඝ නිර්ණායක ලැයිස්තුවක්
අපට ලබා දීලා තියෙනවා. අපි ඒ අනුව තමයි සියලු කටයුතු සංවිධානය කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ එදිනට වැඩ කරනවා. ප්‍රායෝගිකව පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී මේ ආකාරයෙන් මේ මුඛාවරණ පැළඳීම හා මීටර එක පරතරය තබා ගැනීම ප්‍රායෝගිකව සිදු වෙනවා. ඔව් ඒක ඇත්තටම නිර්ණායකයන් වල තියෙනවා. ඊට එහාට ගිහිල්ලා අපි මුළු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම සමස්ත පරිශ්‍රයම අපි විසබීජාණුහරණයට ලක් කරා මේ මෑතකදී. එතකොට දැන් අපිට දැන් අලුතින් එකතු වෙන පිරිස තමයි මේ කොරෝනා වෛරස මේ මැද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. මේ ප්‍රථම වාරට තමයි ඊට ඉන්පසුව පාර්ලිමේන්තුව රැස් වෙන්නේ.